නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චිරස්සවත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපතිට්ඨං අනායුහං තින්නං ලෝකේ විසන්ති කාති. බණහන සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, එක්තරා අවස්ථාවක සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන විට රාත්‍රී කාලේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. කතන්නු ත්වං මාරිස ඕගම තරති. කෙසේද ශ්‍රමණයන් වහන්ස මේ සැඩපහර තරණය කළේ? එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, අප්පතිට්ඨං ක්වාහං ආවුසෝ අනායෝහං ඕගම තරන්ති. නතර වෙන්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව මේ සැඩපහර තරණය කළාය කියලා. දිව්‍ය පුත්‍රයාට ඒක ඒ තරම් තේරුනේ නැති හින්දා නැවතත් ප්‍රශ්න කරනවා, යථා කතං පනත්වං මාරිස ඕගම තරති. කෙසේද සිටින්නෙත් නැතුව ඉපිලෙන්නෙත් නැතුව මේ සැඩපහර තරණය කළේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, දිව්‍ය පුත්‍රය මම සිටියේ වේ නම් මේ සැඩපහරේ මම ගිලෙනවා. ඒ නිසා මම සිටියෙත් නැහැ. ඒ වගේම මේ සැඩපහර තරණය කරනකොට මම ඉපුළුණා නම්, එහෙම නැත්නම් දැඟලුවා නම් මේ සැඩපහරේ ගහගෙන ගිහිල්ලා ඒත් මම ගිලෙනවා. ඒ දෙකටම නොඇටි මම මේ සැඩපහර තරණය කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කළාම පින්වත්නි, මේ දිව්‍ය පුත්‍රයා අනාගාමි තත්ත්වයට පත් වුණා. ඒ මොකද මේ දිව්‍ය පුත්‍රයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකලා තිබිච්ච කෙනෙක්. ඒ නිසා හුඟක් පින් කරගෙන යම්කිසි ධර්මාවබෝධයක් ඇතුව තමයි දිව්‍ය සම්පත් ලබාගෙන තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කෙටියෙන් දේශනා කළ ධර්මය ශ්‍රවණය කළා අනාගාමි තත්ත්වයට පත් වුණා කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඉන්න අනතුරුව මේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය මල් වලින් බුදුරජාණන් වහන්සේ පූජා කළා. ද්‍රව්‍ය මල් වලින් පූජා කළා. 3 වටක් බුදුරජාණන් වහන්සේට ප්‍රදක්ෂිනා කරමින් নমස්කාර කළා. අර ගොරෝසු ශරීරයේ අත්හැරලා අතුරුදහන් වුණා කියලා බණ පොතේ සඳහන් වෙනවා. එතකොට පින්වත්නි, මේ දිව්‍ය පුත්‍රයා අර අනාගාමි තත්වයට පත් වුණාට පස්සේ ගාථාවකින් තමන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කළා. චිරස්ස වත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අප්පතිට්ඨං අනායෝහං තින්නං ලෝකේ විසන්තිකං. විසන්තිකා කියලා කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව නැමැති ජලයෙන් සැදෙනු මේ සංසාර ගංගාව හිතින්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව තරණය කළා වූ කෙලෙස් වලින් නිදහස් වූ බ්‍රාහ්මණයෙක්
චිරස්සවත පස්සාමි බොහෝ කාලයකට පස්සේ දැක්කයි කියලා තමන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කරන්නට යෙදුණා. එතකොට මේ සූත්‍රයේ සම්පූර්ණම විස්තරය තමයි මේ ඇත්තන්ට මේ කෙටියෙන් අපි දේශනා කරන්නට යෙදුනේ. මේ සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ පළවෙනි පොතේ ඕග තරණ සූත්‍රය. කෙටි සූත්‍රයක් වුණත් ඊටා ගැඹුරු දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළේ. අර දිව්‍ය පුත්‍රයා ප්‍රශ්නේ ඇහු පිළිවෙල බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ දිව්‍ය පුත්‍ර එක්තරා මාන්නාධික පුජ්‍යලයක කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙටි උත්තරයක් දුන්නේ. මොකද්ද මාන්නය? තමනුත් මේ සැඩපහර තරණය කරන විදිය දන්න බව අඟවන ස්වරූපයකින් තමයි මේ ප්‍රශ්නේ ඇහුනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙටි උත්තරයක් දුන්නේ. සාමාන්‍යයෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඉඳුරාම ප්‍රශ්නයක් ඇහැවුවොත් එක ප්‍රශ්නයක් ඒ ඉඳුරාම අහන එක ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ එක උත්තරයක් දෙන සිරිතක් තියෙනවා. ඒකට කියන්නේ ඒකංශ ව්‍යාකරණ ක්‍රමය කියලා. බුදුහාමුදුරුවෝ ඒ එක උත්තරයකින් එක උත්තරයකට සීමා කරනවා. ඒ වගේම තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නේ අහන ආකාරයට අනුව බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නේ අහනැත්තාගෙන් ප්‍රශ්න කර සිටිනෝ ඒ ප්‍රශ්න කර සිටිමින් කරන දේශනාව පටිපුච්ඡා ව්‍යාකරණී කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඊළඟට තවත් කෙනෙක් ප්‍රශ්න අහන විදිය ආකාරය අනුව ඒ ප්‍රශ්නය බෙදලා විග්‍රහ කරලා ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් විග්‍රහ කරලා බෙදලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඒකට කියනවා විභජ්‍ය ව්‍යාකරණ කියලා. ඒ ක්‍රම තුනටම අමතරව සමහර අහන ප්‍රශ්නවලට බුදුහාමුදුරුවෝ උත්තර නුදුන් බව සූත්‍රවල සඳහන් වෙනවා. ඒකට ටපණී ක්‍රමය කියලා සඳහන් වෙනවා. එතකොට මේ දිව්‍ය පුත්‍රයාට උත්තර දුන්නේ ඒකාංශ ව්‍යාකරණ ක්‍රමයකට. කෙලින්ම ඇහූ ප්‍රශ්නයකට එක උත්තරයක් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. දෙවෙනි සැරේ ප්‍රශ්න කර සිටිය වෙලාවේදීත් ඒ තරම් දීර්ඝව විස්තරයක් කළේ නැහැ. ඒකත් කෙටියෙන් තමයි එම විස්තරය සිද්ධ කරලා තිබෙන්නේ. කෙසේ නමුත් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කිසිම බුදු කෙනෙක් නොදුටු මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ දැකීම නිසා ප්‍රීතියටපත් වුණා, මාර්ගඵල තත්වයකටපත් වෙලා කියලා මේ බණ පොතේ සඳහන් වෙනවා. එතකොට පින්වත්නි සාමාන්‍ය ශ්‍රාවකයෙකුට මේ වගේ කෙටි දේශනා තේරුම් ගන්නට අමාරුයි. මොකක්ද ඇහුව ප්‍රශ්නය කතන්නු ත්වං මාරිස ඕගම තරති. කොහොමද මේ සැඩපහර තරණය කළේ කියලා. එතකොට දැන් ගංගාවක යම්කිසි කෙනෙක් ඈතර වෙනවා නම් මෙතර ඉඳලා ඒ ගංගාවේ සැඩපහරක් තියෙනවා. ඒ ගංගාවේ සැඩපහර තරණය කරන කෙනා පීනන විට නතර වුණොත් මොකද වෙන්නේ? ගඟේ ගිලිලා මරණයටපත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතින්දි දේශනා කළේ මම සිටියෙත් නැතුව ඊළඟට අර පීනන්න නොදන්න එක්කෙනා මොකද කරන්නේ? ගඟට වැටුනහම පීනනෝ වෙනුවට දඟලනවා, ඉපිලෙනවා. ඉපිලීම නිසා මොකද වෙන්නේ පින්වත්නි? ගඟේ ඈතට ගහගෙන ගිහිල්ලා ඒ ගිලෙනවා. එතකොට හරි විදියට පීනන්න දන්නේ කෙනා මේ අන්ත දෙකටම වැටෙන්නේ නැහැ. හිටින්නෙත් නැහැ, දඟලන්නෙත් නැතුව අපපතිට්ටං අනායෝහං, සිටින්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව මේ සැඩපහර තරණය කරනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
එතකොට පින්වත්නි අපි මේ සූත්‍රය තවදුරටත් තේරුම් ගන්නට තවත් සූත්‍රයක ආලෝකය අපිට ලබා ගන්නට වෙනවා. මොකද මේ කියන දේ සාමාන්‍ය ශ්‍රාවකයට තේරෙන්නේ නැති නිසා. ඉති උත්තක දේශනාවල සඳහන් වෙනෝ ද්විහි භික්ඛවේ දිට්ඨිගතේහි පරියුට්ඨිතා දේව මනුස්සානං ඔලීයන්ති ඒකේ අතිදාවන්ති ඒකේ චක්කුමන්තෝව පස්සන්ති කතංච භික්ඛවේ ඔලීයන්ති ඒකේ භවාරාමා භික්ඛවේ භවරතා භව සම්මුදිතා තේසං භව නිරෝධාය ධම්මේ දේසියමානේ න චිත්තං පක්ඛන්දති නප්පසීදති න සම්තිට්ඨති ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි දුෂ්ටි දෙහකින් යුක්ත දෙවි මිනිසුන් මේ ලෝකේ වාසය කරනවාය. ද්විහි භික්ඛවේ දිට්ඨිගතේහි පරියුට්ඨිතා දේව මනුස්සානං. දිට්ඨි දෙහකට වැටිච්ච දෙවි මිනිසුන් මේ ලෝකේ වාසය කරනවාය. ඒ කවුද? ඔලීයන්ති ඒකේ පසුබාන පිරිස. පසුබාන පිරිස. ඊළඟට අතිදාවන්ති ඒකේ අතිදාවනය කරන පිරිස. මෙන්න මේ පිරිස තමයි මේ ලෝකේ දුෂ්ටි දෙහකට වැටිච්ච පිරිස හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ. චක්කුමන්තෝව පස්සන්ති. ඇස් තියෙන ඇත්තන්ට විතරයි මේක පැහැදිලිව තේරුම් ගන්නට, දැක ගන්නට, අවබෝධ කර ගන්නට පුළුවන්කම තියෙන. මෙතන ඇස්සැත්තා කියලා කිව්වේ පින්වත්නි ප්‍රඥාව. ප්‍රඥාව තියෙන එක්කෙනාට මේක තේරුම් ගන්නට පුළුවන්. ප්‍රඥාව නැති තැනැත්තාට මේක තේරුම් ගන්නට ක්‍රමයක් ඇත්තේ නැහැ. කතංච භික්ඛවේ ඔලීයන්ති භවාරාමා භික්ඛවේ භව රතා භව සම්මුදිතා. මේ පසුගාන පිරිස, පසුබාන පිරිස, එහෙම නැත්නම් අර නතර වෙච්ච පිරිස, සිටිනවා කියන පිරිස. ඔලීයන්ති ඒකේ කියලා කිව්වේ නතර වෙච්ච පිරිස කවුද මහණෙනි? භවාරාමා භවයට ඇලුම් කරන පිරිස. භව රතා භවයට ඇලිලා ඉන්න පිරිස. භව සම්මුදිතා භවය නිසා සතුටු වෙන පිරිස. ඔවුන්ට තේසං භව නිරෝධාය මේ භවයෙන් නිදහස් වෙන්න ධර්ම දේශනා කරනවා. ධම්මේ දේශියමානේ ධම්ම දේශනා කරනවා. න චිත්තං පක්ඛන්දති ඒ පැත්තට හිත යන්නේ නැහැ. නප්පසීදති හිත සතුටු වෙන්නෙත් නැහැ. න සම්තිට්ඨති ඒකේ හිත පිහිටන්නෙත් නැහැ. නාදි මුච්චති ඒ තමන් ගත්ත දෘෂ්ටියෙන් අයින් වෙන්න කැමතිත් නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට පින්වත්නි මේ ඕගතරණ සූත්‍රයේ දේශනා කරම දේම මේ ඉති උත්තක පාළියේ පෙන්වන්නේ ඔලීයන්ති ඒකේ. ඔලීයන්ති කියලා කියන්නේ නතර වෙච්ච පිරිස. අර සංසාර සැඩපහර තරණය කරනකොට නතර වෙන ගිලෙන පිරිස කවුද කියලායි අහන්නේ. ඒ ගිලෙන පිරිස කවුද? මේ භවයට කැමති වෙන, භවය නිසා සතුටු වෙන, භවයේ ඇලිලා ඉන්න, භවයෙන් කිසි විටකවත් අයින් වෙන්න කැමති නැති, ඒ සඳහා ධර්ම දේශනා කරාට ඒ සඳහා හිත පිහිටන්නේ නැති, ඊළඟට ඒ දේශනා ගැන සිත සතුටු වෙන්නේ නැති, ඊළඟට තමන් ඒ ගත්ත දෘෂ්ටියෙන් නිදහස් වෙන්න අකමැති පිරිසයි මේ සම්තිට්ඨි එහෙම නැත්නම් ඔලීයන්ති ඒකේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මේ ගංගාව තරණය කරනකොට සිටින පිරිස හැටියට දේශනා කරේ ඒ පිරිස. එතකොට මේ මොකද්ද කියන්නේ පින්වත්? එතකොට මේ සිටින පිරිස එහෙම නැත්නම් ඔලීයන්ති කියන පිරිස තමයි වස්තුකාම ක්ලේශකාම වලට කැමති වෙලා ඒවයි ඇලී ගලී වාසය කරන පිරිස. ඒගොල්ලන් නැවත නැවත
මේ ගංගාවේ ගිලෙනවා. ඒගොල්ලන්ට ගංගාවෙන් එතර වෙන්න බෑ. මේ ගංගාවේ නැවත නැවත ගිලෙනවා. ඒ පිරිස තමයි අර බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකානු යෝග කියන වචනෙන් පාවිච්චි කරලා තියෙන්නේ. සිටින පිරිස ගංගාවේ නැවත නැවත ගිලෙන පිරිස. ඒගොල්ලන්ට පීනන්න දන්නේ නැහැ. එතර වෙන්න දන්නේ නැහැ. එතකොට පේනවා මේ වස්තුකාම ක්ලේශකාමයන්හි ඇලිච්ච පිරිස. ඊළඟට කතංච භික්ඛවේ අතිධාවಂತಿ මේ දඟලන පිරිස. එහෙම නැත්නම් ඉපිලෙන පිරිස කවුද? අට්ඨියමානා හරායමානා jigucchamaana විභවං අභිනන්දති. ඒ කියන්නේ ඒගොල්ලන් මේ සංසාරය පිළිකුල් කරනවා. සංසාරයට එහෙම නැත්නම් නිඳා කරනවා. සංසාරය නිසා කනගාටුවටපත් වෙනවා. ඒ පත් වෙලා තියෙන නිසා විභවං අභිනන්දති. ඒගොල්ලන් නැවත ජීවිතයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකට මේ ලැබිච්ච භවයට නිନ୍ଦා අපහාස කරනෝ මේ නැවත භවයක් බලාපොරොත්තු වෙන්නේ විභවං අභිනන්දති. විභව දෘෂ්ටිය ගත්ත පිරිසයි මේ අතිධාවಂತಿ කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට මේ ඇත්තෝ දන්නෝ සාස්වත දෘෂ්ටි කියපු ආත්ම දෘෂ්ටියෙන් යුක්ත පිරිසකුත් වාසය කළා. උච්ඡේද දෘෂ්ටිය කියලා කියපු මේ විභව තණ්හාවෙන් යුක්ත පිරිසකුත් මේ ලෝකේ වාසය කරනවා. දෙවියන් අතර මිනිස්සු අතර. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම පින්වත්නි මේ අතිධාවනය කරන පිරිසටම තමයි අත්තකිලමතානුයෝග වලට පත්වෙච්ච පිරිසත් අයිති වෙන්නේ. ඒගොල්ලන්ට මේ සංසාරය ගැන කලකිරීමක් තියෙනවා. සංසාරේ පිළිකුල් කරනවා. නමුත් මේ මොනව කළත් සංසාරයෙන් එතර වෙන්න පුළුවන් දේවල් නෙවෙයි ඒගොල්ලන් කරන්නේ. වැරදි මතවලට එනවා. වැරදි දෘෂ්ටි වලට එනවා. වැරදි පිළිවෙත් කරනවා. ඒව කර කර වැරදි ආකාරයට මේ ධර්මය හසුරවනවා. ඒ වැරදි ආකාරයට හසුරවන ධර්මයට අපේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනය පින්වත්නි දුරක්ඛාත ධර්මයයි. දුරක්ඛාත වැරදි පිළිවෙත් වැරදි මාර්ග අනුගමනය කිරීම දුරක්ඛාත ක්‍රමයයි. වැරදි ක්‍රමයයි. ඒක හරියට වැලි මිරිකල තෙල් ලබා ගන්නට බැරුව වගේ තෙත් සහිත ලී දඬු දෙකක් එකට අතුල්ලලා ගිනි ලබා ගන්නට බැරුව වගේ කිරි ඇති සරකෙකුගේ අං සෝදලා අනෙන් කිරි ලබා ගන්නට බැරුව වගේ අපේ බුදුහාමුදුරුවෝ මේ විදිහට උපමා පෙන්නලා තියෙනවා. වැරදි පිළිවෙත්, වැරදි දෘෂ්ටි, වැරදි දේවල් අනුගමනය කළා මේ සංසාර ගංගාව තරණය කරන්නට උත්සාහ කරන පිරිසයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙන්න මේ ඉපිලෙන පිරිස. එහෙම නැත්නම් දඟලන පිරිස හැටියට උන්වහන්සේ දේශනා කළා. එතකොට දැන් මේ ඇත්තන්ට ඔන්න අර ඉති උත්තක පාඨය දේශනා කරාට පස්සේ මේ සූත්‍රේ ටිකක් පැහැදිලි. නැත්තම් එක සැරේටම පැහැදිලි නෑ. අප්පතිට්ටං ක්වාහං ආවුසෝ අනායෝහං ඕගම තරන්ති කියලා කිව්වම සිටින්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව මේ සංසාර ගංගාව තරණය කළා කියපු වචනේ අර සූත්‍රේ විතරක් බලලා සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. හොඳට භාවනා දියුණු කරන, හොඳට ධර්මය ප්‍රගුණ කරන, හොඳට ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල ඉන්න ඇත්තන්ට පින්වත්නි මේ සූත්‍රය තනියෙන් අරගෙන උනත් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පිරිසට අවබෝධ කරගන්න බැරි නිසා තමයි මම අර ඉති උත්තක පාඨයකුත් මේ ඇත්තන්ට පැහැදිලි කරන්නට යෙදුනේ. එතකොට ඒ පාඨයේම ඇතුළත් වෙලා තියෙනවා චක්කුමන්තෝ පස්සන්. ඇස් ඇති එක්කෙනාට පේනවා. ඇස් ඇති එක්කෙනා කොහොමද
මේ ධර්මයේ හසුරවන්න. භූතං භූතතෝ පස්සති. හටගත් දෙය හටගත් ආකාරයටම තේරුම් ගන්නවා. අර හිතින්නෙත් නැහැ, දඟලන්නෙත් නැහැ. ඒ අන්ත දෙකටම වැටෙන්නේ නැතුව භූතං භූතතෝ පස්සති. හටගත් දෙය හටගත් ආකාරයටම තේරුම් ගන්නවා. භූතං භූතතෝ දිස්වාන භූතස්ස. ඒ හටගත් දේවල් කෙරෙහි නිබ්බිදාය කලකිරෙනවා. විරාගාය රාගය දුරු කරගන්නවා. නිරෝධාය සිත නිරෝධ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඊටා රමණීය දේශනාවක් පින්වත්නි මේ දේශනාව. ධර්මයට කැමැති, ධර්මයේ රස දන්න, ධර්මයේ ටිකක් ගැඹුරෙන් අවබෝධ කරගන්නට කැමැති ඇත්තන්ට ඊටාම මිහිරි දේශනාවක් මේ ඕගතරණ සූත්‍රය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ අන්තද්වයට නොඇති මේ සංසාර ගංගාව. එතකොට අර බුදුරහාමුදුරුවන්ට ඇහුවෙත් මේ සැඩපහර කොහොමද තරණය කළේ කියලා. සැඩපහර ගඟකනේ තියෙන්නේ. ඒ නිසා තමයි අපි තේරුම් ගන්න ඕන මේක සාමාන්‍ය ගඟක් තරණය කිරීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. සංසාර ගංගාව. මේ සසර ගංගාවක් වගේ. ඒ සංසාර ගංගාවේ තියෙන්නේ මොකද්ද? සිතිවිලි ගංගාවක්. සිතිවිලි ගංගාවක් තියෙනවා. මේ සිතිවිලි ගංගාවේ ඊටා ගැඹුරෙන්ම තියෙන ඒව තමයි ඕග කියන වචනෙන් අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි හඳුන්වා දුන්නා. ඕග කියලා කියන්නේ සැඩපහර. කාම ඕග, භව ඕග, දිට්ඨි ඕග, අවිජ්ජා ඕග කියලා ප්‍රධාන ඕග හතරක්. ප්‍රධාන සැඩපහරවල් හතරක් ධර්මයේදී පෙන්නනෝ. ඒවට දේශනාවේ සඳහන් වෙන්නේ ආසව හැටියට. ආසව කියලා කියන්නේ මේ පුතුජන මනස පුරාම ඊතා සියුම් විදියට ඊතා ගැඹුරෙන් විහිදී තියෙන, මුළු සංසාරයේ පුරාම විහිදී තියෙන ධර්මවලටයි පින්වත්නි ආසව කියලා කියන්නේ. එතකොට සිතිවිලි ගංගාවේ කාම ලෝකයට විහිදිලා යනවා, රූප ලෝකයට විහිදිලා යනවා, අරූප ලෝකයට විහිදිලා යනවා. මේ සිතිවිලි ගංගාව. ඒ තුන් ලෝකයටම විහිදිලා යන මේ සිතිවිලි ගංගාවේ ඊටා ගැඹුරෙන්ම සිවුම් විදියට තේරුම් ගන්නට අපහසු විදියට තියෙන සැඩපහර තමයි කාම ඕග, භව ඕග, දිට්ඨි ඕග, අවිජ්ජා ඕග කියන ධර්ම හතර. ඊළඟට තව තියෙනවා ධර්ම 10ක් ඒ සිතිවිලි ගංගාවේ. ඒ ධර්ම 10 තමයි සංයෝජන 10 හැටියට ධර්මයේදී පෙන්වන්නේ. සක්කාය දිට්ඨිය කියන එක මේ සිතිවිලි ගංගාවෙම තියෙන එකක්. විචිකිච්ඡාවත් එහෙමයි. සීලබ්බත පරාමාස කියන එක ක්‍රියාත්මක වෙන්නේ සිතිවිලි ගංගාවෙමයි. ඊළඟට කාමරාග කියන එකත් ක්‍රියාත්මක වෙන්නේ සිතිවිලි ගංගාවේ. ව්‍යාපාද කියන එකත් ක්‍රියාත්මක වෙන්නේ සිතිවිලි ගංගාවේ. ඊළඟට රූප රාග කියන එකත්, අරූප රාග කියන එකත්, මාන කියන එකත්, උද්ධච්ච කියන එකත්, අවිද්‍යාව කියන මේ ධර්ම 10ම ක්‍රියාත්මක වෙන්නේ මේ සිතිවිලි ගංගාවෙමයි. එතකොට අර මහා සැඩපහරවල් හතරට අමතරව තව සැඩපහරවල් 10ක් මෙතන පෙන්වනවා. එතකොට 14යි. මේ 14ේම මුල සොයාගෙන ගියොත් පින්වත්නි, ලෝභය පදනම් වෙච්ච වූ ධර්ම, ද්වේෂය පදනම් කරගත්තා වූ ධර්ම, ඊළඟට මෝහය පදනම් කරගත්තා වූ ධර්ම, ලෝභ දේශ මෝහ මුල් කරගෙන මේ මුළු සංසාරයේම වසාගෙන සිටින මහා සිතිවිලි ගංගාව. එතකොට ස්වසන්තානය සතුයි, තමා සතු කරගෙන තියෙන දෙයක්. නිවන් අවබෝධ කරන එක්කෙනා කල්පනා කරන්න ඕන
මේ සංසාර ගංගාව තියෙන්නේ Taman ළඟයි කියලා. වෙන කෙනෙක් ළඟ නෙවෙයි. මේ සංසාර ගංගාවේ තියෙන දරුණු බව හෝ දුර්වල බව හෝ ඒ හැම එකක්ම Tamanගේ ක්‍රියාකාරීත්වයේ උඩ බලපානවයි කියන එක අපි කල්පනා කරන්න ඕන. එතකොට මේ සිතිවිලි ගංගාව තරණය කරනකොට පින්වත්නි ඒ තරණය කරන තැනැත්තා වස්තුකාම ක්ලේශකාම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්නවා. වස්තුකාම කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය සිත. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මේවට කියනවා වස්තුකාම කියලා. ඒවට වස්තුකාම කියලා කියන්නේ ඒව මුල් කරගෙන තමයි අර සිතේ නොයෙකුත් ලෝභාදී සිතිවිලි පහළ වෙන්නේ. එතකොට ඒ ධර්මයන් මුල් කරගෙන ලෝභාදී සිතිවිලි පහළ වෙනවා නම් ඒ සිතිවිලි තමයි ක්ලේශකාම කියලා අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. එතකොට මේ වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳ හොඳ සියුම් අවබෝධයක් යම් කිසි කෙනෙක් දන්නවනම් මේ කාමයන්ගේ ආදීනවය තේරුම් ගන්නවනම් කාමයේ තියෙන හිස් බව තේරුම් ගන්නවනම් කාමයේ තියෙන මුලා වෙන ගතිය තේරුම් ගන්නවනම් පින්වත්නි මේ කාමය කියපු කාන්දන් ගතියෙන් අඩු කරගන්නට අපි සෑහෙන්න මහන්සි ගන්නවා. ඒ මහන්සි ගැනීමට තමයි අපි දානාදී ගුණධර්ම සිද්ධ කරන්නේ. සීලාදී ගුණධර්මයන්හි යෙදෙන්නේ. භාවනාදී ගුණධර්මයන්හි යෙදින්නේ අර කාමයන්ට ඇති කාන්දන් ගතිය, අපි අලවල තියෙන ගතිය, අපි සතුටු වෙන ගතිය, අපි ප්‍රමුදිත වෙන ගතිය දුරු කරලා අපි ඒ කාම වස්තුන්ගෙන් අපේ ජීවිතය එහෙම නැත්නම් මේ සිතිවිලි අයින් කරගන්න තමයි අපි කාමයන්ගේ ස්වභාවය පින්වත්නි තේරුම් ගන්න. නමුත් තුන් ලෝකයේම වැඩි දෙනෙක් වස්තුකාම ක්ලේශකාමයන්හි අප්‍රමාණ විදියට කාම රතා කාම සම්මුදිතා ඒවයි ඇලිලා සතුටු වෙන පිරිසක් තමයි ලෝකේ වැඩි ඉන්නේ. ලෝකේ මිනිස්යන් අතර උනත් වැඩි දෙනෙක් එහෙම පිරිස. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන් ගිලෙන පිරිස හැටියට දේශනා කරේ. මේ සිතිවිලි ගංගාවේ නැවත නැවත ඒගොල්ලන් ගිලෙනෝ. ඒගොල්ලන්ට මේක තරණය කරන්න බෑ. සංසාරයෙන් නිදහස් වෙන්න බෑ. මේ සිතිවිලි ගංගාවට අපි තව නමක් තනි වචනයක් පාවිච්චි කරනවා පින්වත්නි සංස්කාර කියලා. සංස්කාර. මේ සංස්කාර එහෙම නැත්නම් සිතිවිලි ගංගාව සබ්බ සංකාර සමතු මේ සියලු සංස්කාරයන් දුරු කර ගැනීම සඳහා සබ්බූපදී පටිනිස්සග්ගෝ මේ සංස්කාරයන් තුල තියෙන්නේ උපදී කියන தত্ত্বය. උපදී කියලා කියන්නේ අපි මේ ආයතන මාර්ගෙන් හිතේ ඇති කර ගන්නා වූ අවාසනාවන්ත ධර්මවලටයි උපදී කියලා කියන්නේ. මට දරුවෝ ඉන්නවාය, මට ධනෙ තිබෙනවාය, මට ඉටකඩම් තිබෙනවාය, මට තනතුරු තියෙනවාය, මම නම්බුකාර පවුලක කෙනෙක් ආදී වශයෙන් සතුටු වීම තමයි උපදී නරස්ස නන්දනා කියලා බුදුහාමුදුරුවෝ. ඒව සේරම උපදී. නමුත් ලෝකයා වැඩිපුර සන්තෝෂ වෙන්නේ උපදී නිසායි කියලා උන්වහන්සේ දේශනා. ඒ නිරුපදී තත්ත්වයක් උපදිවල තියෙන අවාසනාවන්ත තත්ත්වය తాවකාලික බව තේරුම් අරගෙන නිරුපදී තත්ත්වයක් අවබෝධ කර ගැනීම තමයි සබ්බූපදී පටිනිස්සග්ගෝ. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ තණ්හාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච විරාග වූ නිබ්බාණං නිර්වාණය කියලා බුදුහාමුදුරෝ දේශනා කරේ. එතකොට මේ සිතිවිලි ගංගාව එහෙම නැත්නම් මේ සංස්කාර සිඳවා දැමීම තමයි
නිවන හැටියට අපේ බුදුහාමුදුරෝ දේශනා සිතිවිලි ගංගාව සිඳලා දාන. ඒ සිතිවිලි ගංගාවේ කොටස් වශයෙන් පෙන්වුවොත් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර වශයෙන් මේ සිතිවිලි ගංගාව වෙන් කරලා තිබෙනවා. ඒ සියලුම සිතිවිලි අවිද්‍යාව හා බැඳිලා තියෙනවා. කාමය හා බැඳිලා තියෙනවා. දිට්ඨිය හා බැඳිලා තියෙනවා. භවය හා බැඳිලා තියෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේවා සැඩපහරක් හැටියට දේශනා කළේ. එතකොට කෙනෙකුට යාඥා කළා පින්වත්නි මේවෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. තමාම තේරුම් ගන්න ඕන තමන්ගේ සිතිවිලි ගංගාවේ ස්වરૂපය. ඒ ස්වરૂපය තේරුම් ගත්තොත් ඒ ඇත්තා අපපතිට්ඨං කියපු විදියට. එහෙම නැත්නම් නතර වීමෙන් තොරව ඔලියන්ති කියලා කිව්වේ නතර වීම, නතර වෙන්නේ නැතුව අර කාමවස්තු ක්ලේශ කාමාදී ධර්මයන් වල ඇලෙන්නේ නැතුව ඒකෙන් අයින් වෙනවා පුළුවන් තරම්. ඊළඟට අනිත් පැත්තෙන් අනායූහං කියලා කිව්වේ හරි අතිධාවණයෙන් අයින් වෙන එක. වැරදි මත වැරදි දෘෂ්ටි වලින් අයින් වෙන එක. දැන් අද අපේ බෞද්ධයෝ පවා සමහර විට වැරදි දේවල් සිද්ධ කරනවා පින්වත්නි. වැරදි පිළිවෙත් වල යෙදෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඒගොල්ලන් බුද්ධ දේශනාව බෞද්ධයන් හැටියට අනුගමනය කරන්නට උත්සාහ ගත්තට පිරිසුදු අවබෝධයක් හුඟක් අයට මේ බෞද්ධ ප්‍රතිපදා පිළිබඳ ඇත්තේ නැහැ. අර නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං කියලා Tamanගේ වචනයෙන් ප්‍රකාශ කළත් ඒකේ අර්ථය තේරුම් අරගෙන ක්‍රියාවට නගන බෞද්ධයෝ ඉන්නේ බොහෝම ටික දෙනයි. අනිත් අය වැරදි දේවල් වල වැරදි පිළිවෙත් වල යෙදෙමින් මේ සංසාරයේ දුක ඉවර කරන්නට උත්සාහ කරන බව පැහැදිලිව පේනවා. එතකොට මේ දිව්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ එහෙමනම් දේශනා කළේ මේ අන්තද්වයෙන් අයින් වෙච්ච මාර්ගයක්. ඒ මාර්ගය තමයි නිවන් මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කළේ පින්වත්නි නිවන් මාර්ගයයි. නතර වෙන්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව මම සංසාර ගංගාව තරණය කළා කියලා කියන්නේ හරි විදියට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කළා කියන එකයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මූලික ධර්ම පහක් තියෙනවා පින්වත්. සීල ප්‍රතිපදාව, සමාධි ප්‍රතිපදාව, පඤ්ඤා ප්‍රතිපදාව, විමුක්ති ප්‍රතිපදාව, විමුක්ති ඥාන දර්ශන ප්‍රතිපදාව. කාරණා වශයෙන් ගත්තොත් 10යි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා විමුක්ති, සම්මා ඥාන. දස අංගයේ සමන්නාගතෝ අරහාති කියලා දේශනා කළා තියෙනවා. මේ අංග 10ම සම්පූර්ණ කරපු තැනැත්තා තමයි රහතන් වහන්සේ. එතකොට පේනවා මේ දිව්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන් ලබන මාර්ගයයි. මේ සිතිවිලි ගංගාව තරණය කරන්නට පුළුවන් මාර්ගයයි. එතකොට මේ සිතිවිලි ගංගාව තරණය කරන්නට ආර්ය අෂ්ටාංග මාර්ගය අපිට හේතු වෙනවා නම් පින්වත්නි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කර ගැනීමට ආර්ය අෂ්ටාංග මාර්ගය තහවුරු කර ගැනීමට තවත් ධර්ම 37ක් අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. ඒව තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය කියන සිත් 37ක් ධර්ම අපිට දේශනා කළා තියෙනවා. මේ ධර්ම යම් කිසි කෙනෙක් පිළි අරගෙන මේ ධර්ම සාගරය පෙරළමින් විග්‍රහ කරමින් මෙනෙහි කරමින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව තමන්හා සසඳමින් වාසය කරනවා නම් අන්නේ යෝනිසෝ මනසිකාරයෙන් වාසය කරන තැනැත්තාට පින්වත්නි මේ
සම්මා දිට්ඨිය ආදී මාර්ගය වූ මේ සිතිවිලි ගංගාව තරණය කර ගැනීමට මේ සංස්කාර ශරීරය නිරෝධ කර ගැනීමට ඒකාන්ත කොටම හැකියාව ලැබෙන බව ධර්මයේදී පෙන්වලා තියෙනවා. ඒ වගේම පින්වත්නි අපි දෙයක් තේරුම් ගන්න ඕන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරය දිහා කල්පනා කරාම හරි විදියට අපි සීල ප්‍රතිපදාවට බැසගත්තා නම් ඒ සීලය සම්මා දිට්ඨියෙන් යුත් එකක් වෙන්න ඕන. හරි විදියට ඒ සීලයට බැසගත්ත සම්මා දිට්ඨියෙන් යුක්ත සීලයට බැසගත්තා නම් ඒ තැනැත්තාට සම්මා සමාධිය ඒකත් සම්මා දිට්ඨියෙන් යුක්ත සමාධියක් වෙන්න ඕන. ඒ වගේම සම්මා දිට්ඨියෙන් යුක්ත සමාධිය කියලා කියන්නේ ලෞකික අපේක්ෂා ලෞකික බලාපොරොත්තු නැතුව තණ්හක්කයෝ නිරෝධෝ විරාගෝ නිබ්බාණං කියපු මේ තණ්හාවෙන් නිදහස් වෙන්නමයි මට උවමනා කරන්නේ. එහෙම නැත්නම් මේ සංසාර ගංගාවෙන් නිදහස් වෙන්නයි මට ඊතර වෙන්නයි මට උවමනා කරන්නේ කියලා තේරුම් අරගෙන කටයුතු කිරීම තමයි සම්මා සමාධි කියලා පින්නේ. ඒ සම්මා සමාධි කියන එක හරි විදියට එන තැනත්තාට පින්වත්නි සම්මා පඤ්ඤා ඒ කියන්නේ ප්‍රඥා ප්‍රතිපදාව සම්පූර්ණ වෙනවා. ඒකත් සම්මා දිට්ඨියෙන් යුක්ත ප්‍රඥාවක් වෙන්න ඕන. ඒ සම්මා දිට්ඨියෙන් යුක්ත ප්‍රඥාව මොකද්ද? මෙය හට ගැනීමයි මෙය බිඳීමයි කියන අවබෝධය යථා භූත తত্ত্বය. භූතං භූතතෝ දිස්වාන කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ ඒකයි. හටගත්තේ හටගත් ආකාරයෙන්ම දන්නා වූ නුවණටයි ප්‍රඥාව කියලා එතන පෙන්වුවේ. එතකොට සම්මා දිට්ඨියෙන් යුක්ත සීලේනුත් සම්මා දිට්ඨියෙන් යුක්ත සමාධියනුත් සම්මා දිට්ඨියෙන් යුක්ත ප්‍රඥාවත් හරි විදියට ස්වාක්කාත ධර්මයේ ස්වභාවය ඒකයි. දුරක්කාත ධර්මයේදී පටන් ගන්නේ මිත්‍යා සීල, මිත්‍යා සමාධි, මිත්‍යා ප්‍රඥා, මිත්‍යා විමුක්ති ආදී වශයෙන් ධර්මයේදී පෙන්වනවා. ස්වාක්කාත ධර්මයේ කියලා කියන්නේ ආදි කල්යාණං බැස ගන්න තැනම ඊටාම පිරිසිදුයි. සම්මා දිට්ඨියෙන් යුක්ත සීලයක් තමයි යම් කිසි කෙනෙක් අනුගමනය කරන්න ඕන. වැරදි සිල් එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නොයෙකුත් වෘත සමාදාන තිබුණයි කියලා මේ ඇත්තෝ අහලා තියෙනවා. අදත් තුනත් ওই නොයෙකුත් දෙවි දේවතාවුන් වහන්සේලා වන්දනා කරන්න ඇඟේ උල් ගහගෙන නොයෙකුත් දුක් වේදනා විඳමින් ඒ වෘතවල යෙදෙන ආකාරයක් අද උනත් දකින්න තිබෙනවා. එතකොට හරියට බැස ගැනීම තමයි යහපත් සීලය. ඒ යහපත් සීලයට ඉන්න එක්කෙනා පින්වත්නි එයාගේ චිත්ත ඒකාග්‍රතාවයත් හොඳයි. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ තියෙන මූලිකම ලක්ෂණය තමයි අකුසලය දුරු කිරීම, කුසලය දියුණු කිරීමේ කියන සිහියත්, වීරියත්, සතියත් කියන සිහියත්, වීරියත්, ප්‍රඥාවත් කියන ධර්ම අනුව අර ඒකාග්‍රතාවයක් ඇතිවීම. එතකොට ප්‍රඥා තත්වයට එනකොට සම්පූර්ණයෙන්ම පංච නීවරණ යටපත් වෙලා යහපත් බවට පත් වෙලා තිබෙනවා. ඒ පංච නීවරණ යට වෙච්ච තැනත්තා තුලත් පින්වත්නි විමුක්තිය කියන එක තියෙනවා. විමුක්තිය කියලා කියන්නේ යම්කිසි ක්ලේශයකින් හිත ගලවා ගැනීමයි. එතකොට විමුක්ති කියන ස්වභාවයත් ඒ ඇත්ත අත්විඳිනවා. විමුක්ති ඥාන දර්ශන කියන එකත් අත්විඳිනවා. එතකොට මේ ධර්ම පහම එකට වැඩෙන හැටියට තමයි අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙන්නේ. සමහර අය කල්පනා කරනවා සීලය කරලි වෙලා සමාධිය කරන්න, සමාධිය කරලි වෙලා ප්‍රඥාව කරන්න ආදී වශයෙන් පෙන්වන ක්‍රමයක් තියෙනවා. නමුත් එහෙම ක්‍රමයක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ධර්ම පහම හරි ආකාරයට අපි මේ මාර්ගයට බැසගත්තොත් ධර්ම පහම එක හා සමානව පින්වත්නි වැඩෙමින් වර්ධනය වෙමින් යන ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට පේනවා ඒ සාක්වාත ධර්මයේ තියෙන ස්වභාවය. එතකොට දැන් අපි තේරුම් ගත්තා මේ ඕගතරණ සූත්‍රයේදී මේ දිව්‍ය පුත්‍රයාට දේශනා කළ
සිටින්නේ නැතුව දඟලන්නේ නැතුව කොහොමද මේ සංසාර ගංගාව තරණය කරන්නේ? සංසාර ගංගාවේ කිව්වේ මේ සංස්කාර ලෝකය. එහෙම නැත්නම් සිතිවිලි ගංගාවයි. ඒ සිතිවිලි ගංගාව කුමක්ද කියන එක අපිට වෙලාවේ හැටියට මේ ඇත්තු තේරුම් ගත්තා. ඒවා නැවත නැවත යෝනිසෝ මනසිකාරය යුක්තව මෙනෙහි කරලා තමන්ගේ භාවනා දියුණු කරගන්න උත්සාහ කරගන්න ඕන. විදර්ශනා භාවනා දියුණු කරගන්න උත්සාහ කරගන්න ඕන. ඒ දියුණු කර ගැනීමෙන් පින්වත්නි මේ ජීවිතයේදීම අපිට මේ සංසාර ගංගාවෙන් එතර වෙන්න ශක්තිය වාසනා බලය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ittavataච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavataච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavataච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මිය පරලෝකයේ සියලුම ඥාතීන් තුළු මේ සෑම සියලු දෙනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.